හරි. ගිය පාර කියපු ටික මතකද? ගිය අවස්ථාවේදී මේ තුමුතුන් මම කියලා දීපු ටික මතකයි. නාම රූපච්ඡ සලආයතනං කියුවා. එතන තමයි නේද නේද? නාම රූපච්ඡ සලආයතනං කියලා කිව්වා. දැන් ඒකට ස්පර්ශය කියන්න ඕනේ නේද? හොඳයි, ඉතින් අද අපි මේ පින්වතුන්ට මේ ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. මේ පටිච්ච සමුප්පාදයට සම්බන්ධ පටිච්ච සමුප්පාදය අති ගැඹිරයි. බොහොම ගැඹුරුයි. ඒක සාමාන්‍යයෙන් පොඩි දෙයක් කියලා හිතන්න හොඳ නැහැ. හැබැයි ඒ ගැඹීර වූ ධර්මය අමාරුවෙන් හරි තේරුම් ගත්තොත් තමයි ඒකේ අසාරය නිස්සාරය දැනගෙන අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔක නොතේරුනොත් අයින් වෙන්න අමාරුයි. ඒක නිසා මේ නාම රූප පත්‍ය සලආයතනං කියලා කියවනේ. අපි ඒක අද පොඩ්ඩක් මේ විදිහට දැනගනිමු. ඉතින් මම මේ කියලා දෙන ටික සෑම දිනාටම ඉතාමත්ම හොඳින් වැටහේවා, තේරේවා, අවබෝධ වේවා, හොඳින් තේරුම් ගන්නට ලැබේවා. මේ ධර්ම මනසිකාරයක්, නිවනට මාර්ගයක්, ප්‍රත්‍යවීමක්, ප්‍රතිපදාවක් වේවා. මේ ධර්ම තේරුම් ගැනීමෙන්, ඇසීමෙන්, හිතීමෙන්, මෙනෙහි කිරීමෙන් පරම ගාම්භීර වූ නිර්වාණ ධාතුවම සුවසේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නාම රූප පත්‍ය සලආයතනං කියලා කියන්නේ. එහෙමනේ කිව්වේ. අපි නාම රූප පත්‍ය සලආයතනං කියන එක මේ විදිහට දැනගනිමු. නාම රූප පත්‍ය සලආයතනන්නේ නේද? මේ කෑල්ල හොඳට තේරුම් ගන්නට ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා. හොඳට තේරුම් ගන්නට නාම කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංඛාර. රූප කියලා කියන්නේ ඔව්. විපාක වශයෙන් ඇති වෙන රූප. අපි ගිය පාරව කියලා දුන්නා. මොකක්ද ඒකට කියන්නේ? මේ ආයතන රූප. මෙන්න මේ නාම රූප ධර්මිය නිසා හැදෙනවා කිව්ව මොකද්ද? ආයතන 6ක්. මේ ආයතන 6 සලආයතනෙ කියලා කියන්නේ. මේ සලආයතනෙ අපි මේකේ පැක් එකකට තියෙන්නේ. මේකේ තියෙන්නේ එකට ගුලි කරලා එකට කාණ්ඩ කරලා එක පැක් එකකට තියෙන්නේ. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම. නාම රූප පච්චය චක්ඛායතන. තේරෙනවද? නාම රූප පච්චය සෝතායතන. මේක තේරෙනවද? නාම රූප පච්චය ගහන ආයතන. නාම රූප පච්චය ජීවආයතන. නාම රූප පච්චය කායායතන. කායායතන.
නාම රූප පත්‍ය මන ආයතන. මෙන්න මේ ටිකට තමයි කියන්නේ සලආයතන කියලා. එතකොට හැම තැනම නාම රූප පත්‍ය සලආයතන කියලා කිව්වම අපිට පේන්නේ දන්නේ නැති එක්කෙනෙක් හරියට විග්‍රහ කරලා බෙදා ගන්නට බැරි එක්කෙනෙක් ප්‍රාථමික අවදි එක්කෙනෙක් මේ ධර්ම කරුණු තේරුම් ගත්තේ නැති එක්කෙනෙක් නාම රූප පත්‍ය සලආයතනං කියලා කියපු ගමන්ම මේ හිතට මේ නොතේරෙන පුංචි ලාභාල හිතට තේරෙන්නේ නාම රූප නිසා මේ ආයතන 6ම එකට පහළ වෙනවා කියලා. මේ නාම රූප නිසා ආයතන 6ම එකට එක වෙලාවේ පහළ වෙනවා කියන හැඟීම තමයි ওই කතාව දන්නේ නැති කෙනෙකුට හිතුවොත් එහෙම කියවුවොත් එහෙම තේරෙන්නේ. එතකොට තර්කයකුත් කරන්න පුළුවන් අපි කනවා බොනවා රූප බලනවා අහනවා හිතනවා වේදනාවකුත් විඳිනවා ඔක්කොම එක වෙලාවෙ කරනවා කියලා කෙනෙකුට වැටහීමක් යන්න පුළුවන්. නිකන් තේරුම් ගැනීමක් යන්න පුළුවන්. අපි ඔහොම නෙවෙයි කියලා කිව්වොත් එහෙම එයාට කෙලීම පොතෙන් පෙන්වන්න පුළුවන්. ඔබ වහන්සේ කියන්නේ කොහොමද වෙලින්ටන් ඉඳලා ඔහොම මෙහෙමනේ පොතේ තියෙන්නේ කියලා. එහෙමනේ. නාම රූප පත්‍ය සලආයතනං කියලානේ තියෙන්නේ. මේකට කියනවා මේ සාමූහික කරන්නාව දේශනාව. හැබැයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා එතනින් නිකන් හිටියේ නැහැ. පටිච්ච සමුප්පාද විභංගය කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පාද විභංගය කියලා කියන්නේ ඒක නාම රූප පත්‍ය සලආයතනං කියපු හෙඩ්ලයින් එක. හෙඩ්ලයින් එක මාත්‍රිකාව පුංචියට කඩලා පෙන්වුම් කරන එකට කියනවා මොකද්ද? විභජනය කරනවා විභංගය කරනවා. එහෙම කරාන් පස්සේ නාම රූප පත්‍ය චක්ඛායතන, නාම රූප පත්‍ය සෝතායතන, නාම රූප පත්‍ය ගහනායතන, නාම රූප පත්‍ය සලආයතන, ජීවආයතන, නාම රූප පත්‍ය කායායතන, නාම රූප පත්‍ය මනායතන. ඔය දෙක තමයි. දැන් මේකේ මේ අපි ගිය පාර කිව්වා ආයතන වශයෙන් හැදෙන්නේ කොහොමද කියලා නේද? මතකයි නේද? මෙන්න මේ විදිහට එක අරගෙන මේකෙන් වැඩි හොඳයි හිතලා බලන්න මේකෙන් මේ කොයි හරියද අපිට තේරුම් ගහන ආයතන, ජීව ආයතන, මන ආයතන, කාය ආයතන, සෝත ආයතන, චක්කු ආයතනද වැඩියෙන් දැනගන්න ඕනේ. මන ආයතනය කියනවා, චක්කු ආයතනය කියනවා. මේවාගේ තියෙන්නේ මේ චක්ඛායතනය කියන එක රූපමේ වශයෙන් හරි එක විපාකයක්. විපාක හැටියට තමයි ඔක තියෙන්නේ. දැන් මේ විදිහට සලආයතනය කියන එක 6කට බෙදුවාම අද අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඕක කොහොමද ස්පර්ශය වෙන්නේ කියලා. ස්පර්ශය වෙන්නේ කියන එක තමයි කියන්නේ. හේතුව නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ කියලා තමයි කියන්නේ. දැන් එතකොට සලආයතන පත්‍ය පස්සෝ කියලා කියපු ගමන්ම ආයතන 6 නිසාම ස්පර්ශය වෙනවා. හැබැයි ඔක වෙන්න ඕනන්නේ මොකද්ද? සලආයතන පත්‍ය පස්සෝ කියන එක වෙන්න ඕනන්නේ චක්ඛායතන පත්‍ය පස්සෝ. අනහරි. සෝතායතන පත්‍ය පස්සෝ. ගහනායතන පත්‍ය පස්සෝ. ජීවායතන පත්‍ය පස්සෝ. කායායතන පත්‍ය පස්සෝ. මනායතන පත්‍ය පස්සෝ. ඒ විදිහට වෙන් ගත්තාන් පස්සේ තමයි ඔය ස්පර්ශය කියන එක තේරෙන්නේ. ඔය ඔක්කොම ටික එකට අරගත්තාන් පස්සේ අපිට
විග්‍රහ මනස දාලා බලා ගන්න ගියාන් පස්සේ හිත තැන් තැන් වල හිර වෙනවා. අවබෝධයට බාධාවක් වෙනවා. ඒක නිසා අපි මේක මං ඇදලා ගත්තේ මේ ස්පර්ශය ගැන කියන්නයි. මේක තේරෙනවද? හරි මම මේක මකනවා. ආයතන 6 තෝරගන්න කට්ටිය. කවුද චක්කු ආයතනයට කැමති වැඩිපුර තේරුම් ගන්න? නැති වගේ එහෙනම් ඒක අතහැරද සෝත ආයතන? ඈ? අපි ඉස්සලා ඔව් මේක හොඳට තේරුම් ගන්න. මගේ රූප ඇඳිල්ල ඒ තරම් හරි නෑ. දැන් මේක උදාහරණයක්. මෙන්න මේ දැන් චක්කු ආයතන. දැන් චක්කායතන පත්‍ය පස්සෝ කියන එකයි කියන්නේ. චක්කායතන පත්‍ය පස්සෝ. මේක තමයි දැන් චක්කායතනෙ. නේද? ඊළඟට මේක තමයි රූපය. අපි හිතමු මලක් හරි මල් පැලයක් හරි කොළයක් හරි කියලා. දැන් මෙන්න මේක ග්‍රහණය කර ගන්න ඕන ග්‍රහණය කියන්නේ මේක වදින්න ඕනකම තියෙන්නේ මෙතන. මේ රූපයක් මේකේ තියෙන වර්ණ රූපය ගන්න පුළුවන්කම තියෙන්නේ මෙතෙන්ද විතරයි. මේක ඇවිල්ලා මේ පෙර කරපු පෙර පරණ කර්මයකින් හැදිලා තිබෙනා වූ යම්කිසි විපාක ගැජටයක්. අපේ ශරීරයේ හැදිලා තියෙන විපාක වශයෙන් තිබෙන එකක්. මේකට කියනවා චක්කු ආයතනය කියලා. හැබැයි මේ දෙක ස්පර්ශ වෙන්නේ නැහැ. තනියෙන් වෙන්නේ නැහැ. හේතුව ස්පර්ශය කියන එක රූපයක් නෙවෙයි. ස්පර්ශය කියන එක රූපයක් නෙවෙයි. මේ රූප වලට එහෙම ස්පර්ශ වෙන්න බෑ. මේ මල තිබුණාට ඇහැ තිබුණාට ඒ දෙන්න එහෙම ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙම ස්පර්ශ වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම ওই ගස් රණ්ඩු වෙනවා. අඹ ගහ ඇපල් ගහත් එක්ක රණ්ඩු වෙනවා. ඇපල් ගහ කියනවා අඹ ගහට බනිනවා. මාත් යට කරගෙන උඩට ගියා මහ ලකුවට. ඒ වෙලාව අඹ ගහ තුසයිනේ කොහොමද? ඊළඟට ඇපල් ගහ අඹ ගහට බයින්න පුළුවන්. කටේ තියන්න බෑ ඇඹුල්. අපි වගේ නෙවෙයි. නේද? ඉතින් ඒ වගේ ಜಾති එන්න පුළුවන්. හැබැයි ඔය රූප අපි කිව්වට එකට තිබ්බන් පස්සේ මේ අඹ ගෙඩි, ඇපල් ගෙඩි, ඔය ලී දඬු ඔක්කොම එකට හැප්පෙනවයි කියලා ඇත්තටම එකට වෙන්නේ මොකද්ද? අපි කිව්වට ඒක එහෙම එකට හැප්පිලා තියෙනවයි කියලා එයා හැප්පිලා නෙවෙයි ළඟින් තියෙනවා. එක ළඟින් ගෑවිලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. ස්පර්ශ ගතිය නැහැ. හේතුව ස්පර්ශ ගතිය නැත්තේ ස්පර්ශ කියන එක තියෙන්නේ මනෝමය ධර්මයක් හැටියටයි. හිතේ තියෙන චෛතසිකයක් හැටියටයි. ඒක නිසා මේවා හැප්පෙන්නේ නැහැ. තේරෙනවද මේක? මේ
ස්පර්ශය කියන එක තියෙන්නේ මෙන්න මේ හරියේ මේ අපි හිතුව මේ පස්ස වේදනා ඔහොම තියෙනවනේ සංඥා චේතනා තියෙනවනේ ධර්ම සමුදාය ඒකග්ගතා ජීවිතේන්ද්‍ර මානසිකාර ඔන්න ඔගේ මෙන්න මේක තමයි ස්පර්ශය කියලා කියන්නේ මේක හිතේ පහළ වෙනවා මෙතනට අයිති එකක් නෙවෙයි මෙතනට අයිති එකකුත් නෙවෙයි හැබැයි මේ ස්පර්ශය කියන එක ආවේනික වැඩක් තියෙනවා මේ ස්පර්ශය කියන එක ආවේනික වැඩක් තියෙනවා එයාටම අයිති වැඩක් තියෙනවා මම මේක මකනවා මෙතන තියෙනවා ධර්ම රංචුවක් මේකට කියනවා විඥානය කියලා එකක් විඥානයයි වේදනාවයි සංඥාවයි සංඛාරයයි වේදනා සංඥා සංඛාර ටික ඔකේ තියෙනවා දැන් මේ ටිකට යන්න ඕනේ මෙන්න මේ හරියට මේක දැනගන්න ඕනේ මෙහෙන් යන්න බෑ ඒක නිසා මේක යන්න ඕනේ මෙහෙට ගිහිල්ලා මෙහෙට යන්න. මෙහෙට ගිහිල්ලා මෙහෙට යන්න ඕනේ. එහෙම නැත්නම් මෙතෙන්ට ගිහිල්ලා මේක ගන්න ඕනේ. ওই දෙකම එකයි. දැන් මේ ටිකට අපි හිතමු අතෙන්ට යන්න ඕන නම් මේක එනවා මෙහෙම ඇවිල්ලා මෙතනින් තමයි සම්බන්ධ වෙන්නේ. මේ විඥාණයට අතෙන්ට යන්න බෑ. වේදනාවටත් එතෙන්ට යන්න බෑ. සංඥාවත් ඕක වැඩි කරන්න බෑ. ඒක නිසා මොකද්ද කරන්නේ? හොඳට තේරුම් ගන්න මේ විඥාණයයි මේ කියන ඔක්කොම ටිකයි ඇදගෙන ගිහිල්ලා මේක හරහා අරකයි අර රූපයයි මේ කට්ටිය දෙගොල්ල මෙතනදී එක්කාසු කරලා දෙනවා එක වැඩක් එක ධර්මයක් අන්න ඒ මේ විඥානයයි අර මලයි එක්කාසු කරලා දෙන ක්‍රියාකාරී ගතියට තමයි කියන්නේ ස්පර්ශය කියලා වෙන මොකක්වත් නෙවෙයි එතකොට ස්පර්ශයේ ස්වභාවය තමයි මේ ටික අරගෙන ගිහිල්ලා අතෙන්ට ගටා දෙන්න ඕනේ කෝඩිනේටර් වැඩේ කරන්න ඕනේ. සම්බන්ධ කරන වැඩේ කරන්න ඕනේ. එක්කාසු කරන වැඩේ කරන්න ඕනේ. ඒක තමයි ස්පර්ශය කියන්නේ. ඒක මෙතනින්ද සිද්ධ වෙන හින්දා කියනවා මේ ස්පර්ශය මෙතෙන්ද ගිහිල්ලා මේ ආයතනේ ඉඳගෙන මේ මධ්‍යස්ථානයේදී මේ කඩපොලේ ඉඳගෙන මේ වැඩේ කරනවට කියනවා මොකද්ද? චක්කු ස්පර්ශය කියලා. තේරුණානේ? දැන් මේ චක්කු ස්පර්ශයට චක්ක මේක හොඳට තේරුම් ගන්න. නිදි කරන්නේ අපි නිදි කරලා තියෙන ගොඩක්. ඒකේ හින්දා තමයි තවත් මේ තාම චක්ක සෝත ගානක ගියා තාම අපිට ඉන්න උනේ. ඒකින්ද මේකින්වත් ගොඩ යන්න බලන්න. මෙතන ස්පර්ශය නැහැ. අතනත් ස්පර්ශය නැහැ. මේවා ඔක්කොම එකට කරන ගතියට තමයි ස්පර්ශය කියලා කියන්නේ. හැබැයි මේ ස්පර්ශය කරන්නේ ඒ සුදුසු තැනින් යනවා ඇරෙන්න වෙන තැන් වලින් යන්නේ නැහැ. මේ පොඩ්ඩක් මෙහෙමයි නලල පැත්තින් ගියොත් හොඳයි පොඩ්ඩක් උඩනේ කියලා ඒ පැත්තින් යන්නෙත් නැහැ. ඊළඟට මේ පැත්තින් කමන්නේ මේ නාසයේ පැත්තින් ගියොත් හොඳයි ටිකක් දියර ගතිය තියෙනවා ලිස්සලා යයි. එහෙම යන්නෙත් නැහැ. මේක හරියටම යන්නේ කොහෙද? ඇසට ගිහිල්ලා ඇසෙන් තමයි මේක ස්පර්ශ වෙන්නේ. දැන් මේ ස්පර්ශයට ස්පර්ශ කරගන්න ඕනෑකම තියෙන්නේ මොකද්ද? මේකද අරග.
අර ගහ, අර ඔබ්ජෙක්ට් එක, අර මල. එතකොට මෙයාට ඒකට යන්න ඕන නම් මෙයාට එන්න ඕනන්නේ අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ. ඒක නිසා මේ දෙන්න ස්පර්ශ වෙන්නේ නැහැ. අර යතෑරලා. ඒක වැඩක් නෑ. දැන් ඇසයි ස්පර්ශය දෙක එකට වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් නැහැ. තේරුමක් නැහැ. අහවල් එකට. ඒක නිසා මේ හරියේ තිබෙනවා ගතියක් මේ චක්කු ස්පර්ශයට. ඒ කියන්නේ ස්පර්ශයට මෙතෙන්ට ඇවිල්ලා අර රූපයක ගැටෙන්න පුළුවන් පදනම තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ චක්කායතන පච්චය පස්සෝ කියලා. මේ ආයතනේ එහෙම තියෙන හින්දා තමයි මේකට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ ස්පර්ශයට එන්න පුළුවන් හේතුව, ක්‍රියාත්මක වෙන්න පුළුවන් හේතුව, පදනම, කාරණේ තමයි මේක. මේකින් කියලා තමයි අතෙන්ට යන්නේ. ඉතින් අපි කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. මේ තුන් දෙනාගේ එක්කාසුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ තර්ඩ්යි කියලා කියන්නේ නෑ ඒක නෑ. එතන මොකද්ද වෙන්නේ? තර්ඩ්යි කියන්නේ නෑ ඒක වෙන concept එකක්. තර්ඩ් නෑ. මෙතන තුන් දෙනාම එක මොහොතේද ස්පර්ශය ඔව්. එක වෙලාවක. ඔව්. මේ තුන් දෙනා එකතු වෙනවට තමයි කියන්නේ ස්පර්ශය කියලා. දැන් මේකට අතෙන්ට යන්න ඕන යන්නේ මෙහෙම. ඒක තමයි අර මේ චක්කු ආයතනේ නැත්තම් අතෙන්ට යන්න බෑ. ඒක නිසා මේ තුන් දෙනාගේ එක්කාසුටයි ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ ක්‍රියාකාරී ස්වභාවය. අපි ධර්මයක් කියලා කිව්වට අපිට ස්පර්ශය කියලා කිව්වන් පස්සේ පොඩි මේ අපිට එන්නේ නිකන් ඩිල්මට් ටේ පැකට් එකක් වගේ කියලා හිතෙන එක. චිත්ත රූපය එහෙම නැහැ. මේක ඇවිල්ලා ස්පර්ශය කියලා කියන්නේ එක්තරා පුංචි වේග ගතියක්. පුංචි නිකන් ටික් ගාලා යන වේගයක්. චෛතසික වේගයක්. චක්කායතනේ කිව්වහම ඒ කියන්නේ ඒකේ ප්‍රසාද රූපේ විතරක්ද නැත්නම් ප්‍රසාද රූපේ විතරයි. අර ගහක් ඉන්න ඕන නැත්නම් නිකම් ප්‍රසාද රූපේ තිබුණාට වැඩක් නැහැ. අර එන්න. ඔව්. ඔව්. ඒතකොට චක්කායතනේ කියනකොට රූපයක් ගණන්නේ නෑ. ගණන් මෙහෙමයි. ප්‍රසාද රූපයයි එළියේ ඒ තියෙන. එතකොටනේ අරක පස්ස එන්නේ අතන්ට එන්නේ ඇහැට. දැන් අපේ මේ නෝනා දැන් ඉගෙන ගත්තනේ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ අපි මුලින්ම ඉසාකාදේ නේ. දේවි බාල. ආන්නේ ඒකනේ. දේවි බාලිකා එකේ කට්ටිය පිරිත් අහන්නම් එළ තියෙනවා. දේවි බාලිකා. හොඳට හිතන්න. කොයි පැත්තට හිතාගත්තක් කමන්නේ. මේ තමයි දේවි බාලිකා. මේ තමයි ශිෂ්‍යාව. මේ තමයි ගුරුවරයා. හොඳට හිතලා බලන්න. දැන් මේ ගුරුවරයයි මේ ගෝලයයි ගුරුවරයයි ඉගෙන ගැනීමේ කෘත්‍ය සිද්ධ කිරීම සඳහා ඉගෙන ගැනීම සඳහා ඉගෙනවීම සඳහා යම් කිසි තැනක් භාවිතා කරනවා. ඒකට කියනවා මොකද්ද? පාසල. ස්කෝලේ ආසන. ඒක තමයි ඉන්නේ. මේක හරියට ආයතනය වගේ. මේක තමයි ආයතනය. මේ ශිෂ්‍යයා යන්න ඕනේ කොතැනද? ආයතනයට යන්න ඕනේ. ඉස්කෝලේ ඉන්නේ කවුද? ළමයි. අනිත් එක තමයි ළමයි විතරද ඉන්නේ. ළමයි විතරද ඉන්නේ. ගුරුවරු නැති ඉස්කෝලයක් නෑ. ඒක නිසා මේ ගුරුවරයා යන්න ඕනේ මේකට. මේ ශිෂ්‍යයා යන්න ඕනේ අර පාසලට. ඒ දෙගොල්ලගේ අධ්‍යාපනයක හමුවීම කොතන සිද්ධ වෙන්නේ?
පාසල නේද? ඒකින්ද ඒකට කියනවා මොකද්ද? විද්‍යායතනය කියලා. ඉස්කෝලේ කියන්නේ මොකද්ද? අධ්‍යාපන ආයතනයක්. නේද? ඔය වගේම තමයි මේ චක්කු ආයතනය. ඔය වගේම තමයි දැන් ගුරුවරු ටික විතරක් ඇවිල්ලා ඉන්නවා ඉස්කෝලේ. අහවලේකට. එහෙම නැත්නම් ගුරුවරු වෙන්නේ නැතුව මේ කට්ටිය විතරක් ගිහිල්ලා ඉන්නවා. මොනව කරන්නද? හතර වටේ කැරකේර කියනවා. මොකක්වත් නැහැ. හරියටම ඉස්කෝලයක් වෙන්න, හරියටම විද්‍යායතනයක් වෙන්න, හරියටම පාසලක් වෙන්න නම් ශිෂ්‍යයෝ ටිකක් ඉන්න ඕනේ. ගුරුවරුත් ඉන්න ඕනේ. රූපය එනකොටම තමයි අතනින් විඥානේ එන්නේ ඇහැ හරහා. හරිනේ දැන් මේ අපේ මේ කවුද මේ නානුනත් ඇහුවනේ. ඒක දැන් බලන්න ගුරුවරු එනවා උදේ 7 ඉඳලා 10 11 විතරකයි ඉන්නවා. ඒගොල්ලෝ පාන්සියට ගිහිල්ලා හිස් කාමරේ ඔය කියනවා මෙහෙමයි ළමයිනේ මෙහෙමයි කියලා පස්සේ ළමයි ටික ඇවිල්ලා අතන වාඩි වෙලා ගුරුවරු නෑ අහගෙන ඉන්න. අවදාකවත් වෙනවද? වෙනවද? නෑනේ. ඉස්කෝලේ ඇරලා තියෙන්නත් ඕනේ. ශිෂ්‍යයෝ ඉන්නත් ඕනේ. ගුරුවරයා ඉන්නත් ඕනේ. එක වෙලාවෙ නේද වෙන්නේ? මන්දන මං ඉදගෙන ගත්ත එකේ එහෙමයි. ඒ වගේ මේක අර රූපය නැතුව මේවා ක්‍රියාත්මක වෙන්නේ නැතුව එක වෙලාවකට එකක් આવොත් හරියනවද ඒක? ඒක නිසා මේකට විද්‍යායතනය කියලා කියන්නේ මේකට විද්‍යායතනය කියලා කියන්නේ මොකද්ද? මොකක් නිසාද? මේකේ තියෙනවා දීමනාවක් කරන අය ඉන්නවා ගැනුම්කාරයෝ ඉන්නවා. කවුද? කවුද අධ්‍යාපනය දෙන්නේ? ගුරුවරු. අධ්‍යාපනය ගන්නේ? අධ්‍යාපනය ගන්නේ ශිෂ්‍යයෝ. එතකොට අධ්‍යාපනය දෙන පිරිසක් ඉන්නවා, අධ්‍යාපනය ගන්න පිරිසක් ඉන්නවා. හැබැයි අධ්‍යාපනය දෙන පිරිස ගන්න පිරිස කියලා දෙගොල්ලක් හිටියට ඒගොල්ලෝ ගන්න තැනක් තියෙනවා. එතනදී තමයි ඔක සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ තමයි ඔබ්ජෙක්ට් එක. මේ තමයි රිසීවර්. මේ තමයි සබ්ජෙක්ට් එක රිසීවර්. හැබැයි මේ සබ්ජෙක්ට් එකට මේ රිසීවර්ට මේක කෙලින්ම බයිපාස් කරලා ගන්න බෑ. ඒක නිසා මෙයා යන්න ඕනේ කොතෙන්ද? චක්‍රය. මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන තමයි ස්ථානය. මෙතනින් තමයි ගන්න ඕනේ වෙන්නේ. ඒක නිසා මේකේ තියෙනවා රිසීවර් කෙනෙක් ඉන්නවා. අනිත් එක තමයි එයා තමයි ඔබ්ජෙක්ට් පර්පස් එක කරන්නේ. මේක තේරෙනවද? එක වෙලාවෙ ඉන්නේ. දැන් එල්ල ඉන්නවා මේ දැන් මලක් තියෙනවා. ඉස්සෙල්ලා මල හැප්පිලා යනවා. පස්සේ ඇවිල්ලා මෙයා තේරුම් ගන්නවා. ඒවා මේ වෙන්නේ නැති දේවල්. ඒකත් අර ඉස්කෝලේ අර මං ගියේ නැති ඉස්කෝලේ කට්ටිය වගේ තමයි. මම ගියේ කියනනම් හැබැයි මම යනකොට හැමදාම උදේ අපේ පටන් ගත්තේ 7:00ට හැම වෙලෙම හිටියා. ගුරුවරු හිටියා. මේක තේරුණාද? කාරණේ ඇත්තටම කාරණේ තේරුම් ගන්න ඉපායි. කියන්න මේ අර මොකද්ද මේ නාල් මොකක්ද ඇහුවනේ? දැන් අපි සාමාන්‍යයෙන් තියෙන පොත්පත්වල රූප වේදනා සංඥා සංකාර එතකොට අපි හිතුවේ රූපේ දැකලා වේදීමක් ඇති වෙලා ඊට පස්සේ අඳුරගෙන ඒක මෙහෙම යනවා. එතකොට ස්වාමීන් වහන්සේ අර තුන්දෙනාම එක ගුලියට අතෙන්ට එහෙම එනසිරිතක් නෑනේ. ඔය හිතලා බලන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් රූපයක් චක්කායතනයට වැටුණා. ඊට පස්සේ ඒක වේදනාව අඳුර ගන්න. ඒක තමයි තියෙන්නේ අර ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන විදිය පොතේ තියෙන විදිහට අපේ හිතේ රූප හැදුවා. පොතේ කියලා තියෙන වචනේට දැන් පොතේ ලියලා තියෙන විදිහක් තියෙනවනේ. මේ විදිහටයි වෙන්නේ කියලා. ඒ විදිහට අපි චිත්ත රූප හදාගෙන ඉන්නේ. ඒ බ්ලොක්ස් වලට. ඇත්තටම අපි දන්නේ. ඔක තමයි තියෙන්නේ. දැන් ඇත්තටම කියනවා නම් මෙන්න මෙහෙමයි. එක දවසක් අපේ ඔය ගොඩාක් බණ දන්නවා කියලා හිතාගෙන හිටපු මහත්තයෙක්. එයා මේ ආයතන ගැන හරියට කියනවා ඉන්ද්‍රිය ආයතන පට ගාලා කියනවා මොකුත් නැහැ. චක්කුසෝත ගාන ජීව කායමන්නේ සවන්නද? හරි. ඒක තමයි. රූප වේදනා සංඥා සංකාර ඊළඟට තව තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඕවනේ තියෙන්නේ. ඉතින් මේ ඕක දැන් මමත් කාලයක් හිතාගෙන හිටියා මෙයා අත්වශයෙන්ම පොතපත කියලා
හොඳට දැනුමක් තියෙන හොඳ මහත්තයෙක් කියලා මගේ චිත්ත ප්‍රසාදයේ තිබුණා. හැබැයි අවුරුද්දක්මාරක් ගියා. ඊට පස්සේ සමහර ප්‍රකාශනවලදී මට මේ අහන ප්‍රශ්නත් එක්ක පොඩි මට හිතුණා මෙයා ඇත්තටම තේරුම් අරගෙනද මේක කියන්නේ නැද්ද කියලා මම ප්‍රශ්න වාරයක් කරුවා. මං කිව්වා මේ ඇත්තටම මහත්තයා තේරුම් ගත්ත හැටියට කියන්න කියලා. එතකොට කිව්වා නෝයයි කතා. මෙහෙමයි වෙන්නේ කියලා. හේතුව ධර්මය ක්‍රියාත්මක වෙන වෙලාවයි හැටි හිතුවේ නෑ වචන පාඩම් කරා. ධර්මය ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මොන වෙලාවේද මොන ආකාරයෙන්ද කියලා ධර්ම ස්වરૂපී හිතුවේ නෑ. ඒක ගලපලා බැලුවේ නෑ. ඒක හිතලා බැලුවේ නෑ. ඒ වුණාට අර පාඩම් කරගත්තා චක්කුසෝත ගාන ජීවහා කාය මන ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕවා මෙහෙම කරලා කොහොමත් ඇත්තටම අපි කොච්චර මොන විදිහට කිව්වත් අපි දන්නවා කනට රූප වෙන්නේ නැහැ කියලා. ඇහැටමයි රූප වෙන්නේ. ඉස්සෙල්ලා හරි පස්සේ හරි. කොහොම හිතාගත්තාන් පස්සේ අපිට නිකන් තේරෙනවා අපි දැනුමක් තියෙනවා කියලා. කවදාකවත් කණ්ණාඩිය ගැන හිතලා බලන්න. කණ්ණාඩිය මොකද්ද වෙන්නේ? කණ්ණාඩියට අපේ රූපේ පේනවා. ඒ කණ්ණාඩියට අපේ රූපේ පේන්නේ මොන වෙලාවෙද? රැයටද, උදේටද, දවල්ටද, හැන්දෑවටද, දෙකටද, තුනට, හතරට මොන වෙලාවටද පේනවා? මොන වෙලාවෙ හරි අපි ඉස්සරහට ගිය වෙලාවෙ යෝක පේන්නේ. නේද? උදේ හරි රැය හරි දවල් හරි අපි ගිය වෙලාවෙ. එතනින් එහාට පේනවද ඒක? නැත්තම් කණ්ණාඩිය ඔහෙ තියෙනවා. ඉතින් අපේ රූපේ කණ්ණාඩියෙන් අපේ රූපේ බලා ගන්න පුළුවන් අපේ රූපේ කණ්ණාඩියේ පේනවා කියලා කිව්වට ඕක හරි. හැම වෙලෙම පේන්නේ නැහැ. මොන වෙලාවටද පේන්නේ? දැන් හිතලා බලන්න අපි ගියාට පස්සේද කණ්ණාඩියට ඒක වැටෙන්නේ නැත්නම් අපි ගිහිල්ලා ඒකෙන් අයින් වුණාට පස්සේද කණ්ණාඩිය වැටෙන්නේ? යනකොටමයි අපි එතනින් අහක් වෙනකොට ඒකේ පින්තූරේ නැති වෙනවා. මේකෙත් ඒ වගේ. විග්‍රහ කරනකොට අපි කියන්නේ කණ්ණාඩියේ අපේ රූපේ පේනවා කියලා. දැන් මට කියන්න පුළුවන් මගේ අපේ ගෙදර කණ්ණාඩියක් තියෙනවා. ඒකට මම මේ උදේ කොණ්ඩේ පීරගෙන ආවේ මම ඒකෙන් බලලා හොඳ ලස්සනට මට මේ ඒක කරගන්න පුළුවන් කියලා ඉතින් මේ ඔක අහගෙන හිටපු මිනිස්සෙක් කියනවා මේ ඒ ගෙදර මෙයා කොණ්ඩේ පීරන්නේ හිටියේ ඒකේ තියනවාද කියලා. වෙන්නේ නැහනේ. ඒක එතෙන්ට ඉස්සරහට යනකොට දැන් මේ කාරණේ තේරෙනව නේද? අන්න ඒ වගේ තමයි මේ සිදුවේ. එනවා. ආයතනය කියලා කියන්නේ එකක්. මෙතනදී තමයි තව එකක් කියලා දෙන්න. ඒක ඕලාරික උපමාවක්. මේ ෆෙයා එක කියලා කියනෝ නේද ඒක? ෆෙයා කියලා කියන්නේ පොල. අර වෙන ඒවා නෙවෙයි ෆෙයා. ෆෙයා කියලා කියන්නේ පොලක්. ඒකේ තමයි වෙළඳාම් කරන්නෝයි ගණුම් කරුවේ ඉන්නේ. නේද? එතකොට දැන් මේ ටික ඔක්කොම අර රූපය හමු වෙනවා. මේ ටික යනවා ඒ රූපේ. ඒක හම්බ වෙන්නේ මෙන්න මෙතනදී. ඒක නිසා අර රූපේ මෙතෙන් දෙන්නත් මේවා මුණ ගැහෙන්නත් තුනටම සිද්ධ වෙන එක තැනක් තමයි මේ ඇහැ. ඒක නිසා තමයි ඇහැට චක්කු ආයතනය කියලා කියන්නේ. මේගොල්ලෝ ඔක්කොම එතන මුණ ගස්සන නිසා, මේගොල්ලෝ ඔක්කොම එතන හමු වෙන නිසා, වැඩ කරන නිසා. චක්කායතන පච්චය පස්සෝ. මේ චක්කායතනේ තිබුණොත් තමයි මෙයාට අරක හප්පල මේ පස්ස ස්පර්ශයට අරක හප්පල දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ ඇයිට මුණ ගස්සලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මේක තේරෙන්න ඇති කියලා මම හිතනවා. තේරුම් නැත්තම් මොකනවා කරන්නේ පස්සේ තේරුම් ගන්න.
දැන් හරිනේ. චක්කායතන පච්චය පස්සු. අනිත් එක තමයි සෝතායතන පච්චය. සෝතායතන පච්චය පස්සු කියලා කියන්නේ දැන් මේ තමයි කන. අර වගේම තියෙනවා විඥාණය, ඊට පස්සේ හස්ස, වේදනා මේ ටික තියෙනවා. දැන් සද්දයක් සද්දයලා මේ විඥාණයට අර ලවුඩ් ස්පීකරේ පැත්තට කෙලිම යන්න බෑ. ඩිරෙක්ට් යන්න බෑ. ඒක නිසා මේ සද්දය අහුල ගන්න නම්, සද්දේ බාර ගන්න නම්, සද්දේ දැනගන්න නම් කොතෙන්ද දෙන්න ඕනේ? මෙතෙන් දෙන්න ඕනේ. මේ ටික මේ සෝතේට එන්නේ. සෝතේ තමයි මෙතනින් තමයි අරක වද්දගන්නේ. සද්දේ මෙතෙන් දෙනවා. මේ ටික මෙතෙන් යනවා. තුන්ගොල්ල එක්කාසු වෙනවා. ඒකට කියනවා ස්පර්ශ වෙනවා කියලා. ඉතින් මේ ස්පර්ශයේ තියෙන වැඩේ තමයි අර විඥානයයි අනිත් චෛතසික ටික ඔක්කොම ටික අර මොකද්ද ඔබ්ජෙක්ට් එකට ශබ්දයේ මුණු ගස්සලා දෙන එක. ඒ ක්‍රියාකාරී ස්වභාවය තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේක පැහැදිලිද? ඊළඟට මේ මෙතන තමයි නාසය තියෙන්නේ. දැන් ගන්ධය දැනගන්න නම් මෙතන තිබෙනා වූ විඥාණය මේ හරහා යන්න ඕනේ. මොකක් හරි සුවඳක් හරි තියෙනවා නම් කෑමක හරි මොනාරි දෙයක සුවඳක් ආග්‍රහණය කරන්නට මෙතනින් එන්න ඕනේ. එතකොට සුවඳ කියන එකයි ආයතනය කියන එකයි විඥානය කියන එකයි තුන් දෙනාම එක්කාසු වෙන තැනට කියනවා මොකද්ද? ගහන ආයතනය කියලා. පැහැදිලිද? ඒ වගේම තමයි ජීව ආයතනය. දිව තමයි ඒ හේතුව මේ ඔකට ආයතනය කියන තවත් එක හේතුවක් තමයි ඔය ටික ගිහිල්ලා ක්‍රියාත්මක වෙන තැන. අනිත්‍ය විදිහට කියන ටිකක් ඕලාරික විදිහට කියලා කියනවා කෙලෙස් හදන තැන කියලා. කෙලෙස් හදන ඇත්තටම මෙතනදී ඇත්ත වශයෙන්ම කෙලෙස් එකපාරම හැදෙන්නේ නැහැ. මේවා විපාක විඥාන. තව ටිකක් ගිහිල්ලා ඉස්සරහට ගිහලා හිතාගෙන ගියාන් පස්සේ තමයි මනසේ තමයි කෙලෙස් හැදෙන්නේ. මෙතන කෙලින්ම කෙලෙස් හැදෙන්නේ නැහැ. මෙතන නිකන් රූපයක් එක්කාසු කරගන්න බාර ගන්න ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ මේ ධර්මය මොන වෙලාවෙද ක්‍රියාත්මක වෙන්නේ, මොන වෙලාවෙද ඕක නිකන් දඟලන්නේ, මොන වෙලාවටද ඕක බාර ගැනින්නේ, මොන වෙලාවටද ඕක වැඩ කරන්නේ කියලා ඒකේ ආයතනය සම්බන්ධ කරලා මානසිකාරයක් කරන්න ඕන. ආන්නේ එතකොට තමයි අපිට ඕක තේරෙන්නේ මේ නිවැරදිව. තව ඉස්සරහට යනකොට තව එකක් තේරෙයි. ඇහැට පෙන්නේ වර්ණේ විතරයි එහෙම දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ඒකට විඥානයත් මෙතෙන්ට දැන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ කියන්නේ? එතකොට දැන් අර ටික කොහොම දැන් එනවනේ ස්වාමීන් වහන්සේ ස්පර්ශය වෙනකොට අපි ඉගෙනගෙන කියන්නේ ඉතින් ඇසිට වර්ණේ මිසක් අර ගහක් පේන්නේ නැහැ කියලා නේ ඔබ්ජෙක්ට් එක පේන්නේ නැහැ කියලා. වර්ණේ විතරයි කියන එක නේ තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ. ඇත්තටම වර්ණේ විතරයි පේන්නේ. එතකොට අර ටික පස්ස වේදනා අර විඥානයත් ආවම ස්වාමීන් වහන්සේ මනස්කාරය දර්ශන කෘත්‍ය විතරයි එතන සිද්ධ වෙන්නේ ක්‍රියාවක් නෙවෙයි. ඔව් මොකද තියෙන්නේ ඔය චක්කු විඥාණයෙන් කෙරෙන්නේ පාට ග්‍රහණය විතරයි. ඔය රූපයක් කියලා ඉස්සරහට දැම්ම රූපේ හැඩ වැඩ ඔක්කොම පේන පාට ග්‍රහණයක් විතරයි තියෙන්නේ. පස්සේ ඒක සිද්ධ වෙන්නේ පස්සෙ.
මේ චක්කු විඥාණය වැඩ කරන තැන ගන්නේ වෙන මොකක්වත් ගන්නෑ. ඊට පසුව තමයි ඔය හිතන ඒවා හැඩ වැඩ උස මහත අරවා මේවා හිතන්නේ පස්සේ මනසේ ගිහිල්ලා. ඒවා ඇවිල්ලා ඒවට කියන්නේ මේ මන ආයතන වැඩ කරන එක. දැන් සංඥාවක් ලැබිලා මේ සංඥාන්ත මේක දැන් අනේ ඒක ලැබිලා හැබැයි ඊට පස්සේ තමයි අපි හිතන්න ගන්න. ඒකට එහෙම මන ආයතන සංඥාසිට පස්සේ ආයෙ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ සංඥාවක් තියෙනවනේ අර ඒ එන තැන ඇසට ස්පර්ශ වෙන තැන. එතකොට අපි ගහ කියලා තෝරගන්නේ කොතෙන්ද ස්වාමීන් වහන්සේ? ඔතන කරන්නේ නැහැ ගහ. මන ආයතෙන් කරන්නේ. ඒක තමයි අපි වලින්ම වෙනවා. මෙහෙමයි. මෙහෙමයි. ඇත්තම කියනවා නම් ඔක ප්‍රශ්නේ තියෙන්නේ සංඥාව තේරුම් අරගෙන නැති එක. සංඥාව තේරුම් අරගෙන නැති එක. ඔය ප්‍රශ්නේ එන්නේ ඕකෙන්ද. නෑ ඒ ගිය දුර ගියා වැඩි. නෑ ඒ ඇවිල්ලා ඕලාරික මට්ටමේ කරන ඒවා. ඕලාරික මේ මෙතන සංඥා වෙන එකක් තියෙන්නේ. ඒත් වැරදි. මේ අවස්ථාවේ විපාකයක්. වැඩ කරන කාලේ වෙනස්. මේක මම කියලා තියෙනවා මම අහපුවට උත්තර දීලා තියෙනවා. ඒක අර වෙන්නේ වැරදි එකක් ඉස්සර වෙලාම හිතේ කොටා ගත්තම කොච්චර හරි දේවල් පස්සේ කියලා දුන්නත් හැම වෙලේම අර යන්නේ වැරදි එකටමයි යන්නේ. රූපය නිවා චක්කසාදේ වැඩිනම චක්කසාදේ ස්පර්ශ විලාම චක්කසාදේ නිදි වෙනස ඇතුළේ වේදනා සංඥා සංකාරය ඒක සම්පූර්ණ ඔහොම දෙනවා නෑ කියලාම තමයි කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න හිතන්න මෙහෙම විඥානය මේකට අපි කියමු චක්කු විඥානය කියලා. හරි? චක්කු විඥානය. දැන් හිතන්න චක්කු විඥානය තනියෙන් දින්නේ හුදකලාව චක්කු විඥානය පහළ වෙනවද? තනියෙන් පහළ වෙනවද චක්කු විඥානය? නැහැ. චක්කු විඥානය පහළ වෙන්නේ මොනවත් එක්කද? චෛතසික කීයක් තියෙනවද? චක්කු විඥාන තියෙන ඔක්කොම කීය මේ චෛතසික ඔක්කොම කීයක් තියෙන්නේ? නම් කීයද? 7යි. බලන්න. පේනවද? මේක පේනවද? දැන් මේකේ හොඳට බලන්න ධර්ම ඔක්කොම කීයක් තියෙනවද මේකේ? ඔක්කොම තියෙනවා 8ක්. මේ විඥානයත් එක්ක 8ක් තියෙනවා. මේ විඥානයේ ඇතුළේ වැඩ කරන දේවල් කීයක් තියෙනවද? 7ක්. වැඩක් නැතුව මේවා එනවද? කවදාකවත් වැඩක් නැතුව මේවා පහළ වෙන්නේ නැහැ. වේදනාව තියෙන්නේ වේදනාවක් විඳින්නයි. පොඩ්ඩකට හරි චුට්ටකට හරි මොකක් හරි වේදනාවකට තමයි ඔක තියෙන්නේ. නැතුව වැඩක් නැහැ. ස්පර්ශය තියෙන්නේ ස්පර්ශ වැඩි කරන්න. ඒ වෙලාවට. සංඥාව තියෙන්නේ සංඥා කරගන්න. පස්සේ සංඥා කරගන්න එක නෙවෙයි. මේ චක්කු විඥානයේ පහළ වෙන වෙලාවේ සංඥාවක් කරන්න. ඒක නිසා මෙන්න මේ රංචුව මේක ඇවිල්ලා ධර්ම පොකුරක්. නාම ධර්ම පොකුරක්. මේ නාම ධර්ම පොකුර මේ රංචුව එක තැනක වැඩ කරනවා. දැන් බලන්න වේදනාව තියෙනවා. හොඳට කරුණා රැෂනලි හිතන්න.
කරුණු කාරණා වේදනාව තියෙනවා. වේදනාවට යන්න බෑ. සංඥාව තියෙනවා. හඳුනා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්, සටහන් කර ගන්න පුළුවන්, යා ගන්න බෑ. චේතනාව තියෙනවා, හිතන්න පුළුවන්, මෙහෙවන්න පුළුවන්, යා ගන්න බෑ. ඒකාග්‍රතාවයේ යොමු කර ගන්න පුළුවන්, යා ගන්න. ජීවිතේන්ද්‍රිය ඒ වගේ. මානසිකාරයත් ඒ වගේ. විඥානයේ තියෙන දැනගන්න පුළුවන්. ඒක නිසා වැඩ 6ක් කරන්න, වැඩ 8ක් කරන 8 දෙනෙක් ඉන්නේ. මෙතන ඉන්නේ කී දෙනෙක්ද? වෙනස් වෙනස් වැඩ කටයුතු කරන 8 දෙනෙක් ඉන්නවා. විඥාණය කරන්නේ මේ එකක්වත්. විඥාණය කරන්නේ මොකද්ද? අරමුණ ඔබ්ජෙක්ට් එක දැන ගැනීම විතරයි. හැබැයි මේ ඔක්කොම ටික එක පොදියට එක රංචුවට පහළ වෙන්නේ. හැබැයි අපි මේවා නොසලකා අපි වෙලාවක කියනවා මේ චක්කු විඥානේ පහළ වුණා කියලා. චක්කු විඥානේ මේව නැතුව පහළ වෙන්නේ නැහැ. මේක තේරෙනවද? දැන් මේ ඉස්සෙල්ලා චක්කු විඥානේ පහළ වෙලා වේදනාව පස්සේ පහළ වුණාන් පස්සේ වැඩක් නැහැ. එන්නත් බෑ. දැන් මේ දහම් පොකුර යනවා මේයි පහළ වෙන්නේ මේ කොයි හරියද? මේ 8 දෙනාම පහළ වෙන්නේ කොයි හරියද? මේ හරිය පහළ වෙන්නේ. ඒක නිසා මේ 8 දෙනාට ගිහිල්ලා වැඩ කරන්න ආයතනයක් වෙන්නේ කොහෙද? චක්කාය. මේ 8 දෙනා එක මොහොතක් හිටියොත් ඒ මොහොතට ඒ 8 දෙනාම වැඩ 8ක් කරලා තියෙනවා අපිට තේරෙන්නේ. 8 දෙනා එක තැනට ගිහිල්ලා බැහැලා වැඩ 8ක් කරලා තියෙනවා. අපිට තේරෙන්නේ. අපි ඉතින් එහෙම පුංචි පුංචි ඒවා බෙදා ගන්නට හයියක් ගැම්මක් නැහැ. දැන් මේ රංචුවම මේ හරි පහළ වෙනවා. ඊළඟට මේ 8 දෙනා යන්නේ මෙතෙන්ට ගියාට මේගොල්ලෝ වැඩ කරන්නේ මෙතන වුණාට මේගොල්ලෝ වැඩට ඒගොල්ලන්ගේ ඔෆිස් එක මෙතන වුණාට ඒගොල්ලෝ කරන්නේ වෙන වැඩක්. මොකද්ද? මොකක් හරි රූපයක් බලන එකයි කරන්නේ. මේක දිහා බලන්න. පස්සේ ලියා ගන්න. ඔය ලියන හින්දා තමයි මේක තේරෙන්නේ. හොඳට බලන්න. මේකින් කරන්න පුළුවන් මේ චක්කු විඥානය කරන්නේ අර ඔක්කොම ටික හිතන්නේ නැහැ. අර මලක් කියලා කිව්වට ඔක්කොම හිතන්නේ නැහැ. මලේ තියෙනනේ පාටක්. ඒ පාට විතරයි දැනගන්නේ. ඒකට කියනවා පාට දැනගන්න. වර්ණ දැනගන්නා වූ ගතිය කියලා. ඉතින් මේ ඔක්කොම ටික කරන්න පුළුවන් නම් මේ විඥාණයට මේ මොනව කරන්නද නේද? මේක තියෙන පුළුවන්කම තියෙන්නේ මේ ඇහැ හරහා ගිහිල්ලා අරකේ තිබෙන පාට ග්‍රහණය විතරයි. මේ සංඥාව කියන එක 아무තු දෙයක් කරනවා. ඔය සංඥාව තේරෙන්නේ නැහැ පිරිසට. සංඥාව පිරිසට තේරෙන්නේ නැහැ. ඔන්න අද කිව්වා කියලා හිතාගන්න. ඇත්තම තමයි. මේ විදිහට හිතන්න. ඔය ලියන එක නවත්තන්න. දැන් ඊට පස්සේ ආයෙ වෙන ලබන මාසෙත් ආයෙ කියන්නේ. හොඳට බලන්න මේකේ තියෙනා වූ මේ ටිකක් විස්තර කරන්න බලන්න මේ රූපේ මොනවද තියෙන්නේ කියලා. උසක් තියෙනවා. නේද? මහත ගතියක් තියෙනවා. නේද? ඊට පස්සේ වර්ණයකුත් තියෙනවා. එක්තරා තව තියෙනවා ඔකේ මේ එහා පැත්තේ තව උඩට තියෙන ඒවා තව සටහන් ගොඩක් තියෙනවා. උස ගතිය, මහත ගතිය, මේ මඩ ගතියත් ඇති. තව ඒකේ ඒ ළඟක් තියෙනවනේ ඔබ්ජෙක්ට් ටික. අපි හිතමු තවත් අපි දාමු මෙහෙම මේ මේසයක් තියෙනවා. ඊට පස්සේ ඔහොම ටිකක් දාමු. දැන් මෙයා බලන්නේ මොකක් ගැනද? මේ මල ගැන. හොඳට තේරුම් ගන්න. මේ සංඥාව කියන එකට පුළුවන් ගතියක් තියෙනවා. මේ තියෙනා වූ මේ වටේ තියෙන ඔක්කොම කසිකබල් ටික ඔක්කොම අයින් කරලා තෝරවලා ඒ වගේම අර මලයේ වුණත්
හැඩ අරව මේ ඔක්කොම ටික හිතන්නේ නැතුව උස ගතිය හිතන්නේ නැතුව මහත ගතිය හිතවන්නේ නැතුව තද ගතිය හිතවන්නේ නැතුව ඒකේ කැවිලා තියෙන පාට විතරක් තෝරා ගන්න පුළුවන් ගතියක් කියන කාටද? සංඥාවට. ඔන්න ඔය ඒ තැනක තිබෙනා වූ අනිත් ඔබ්ජෙක්ට් අනිත් සටහන් හිතන්නේ නැතුව ඒ ඔබ්ජෙක්ට් එකේ තියෙන ඒ තිබෙනා වූ අරමුණේ තිබෙන පාට විතරක් තෝරලා පාට විතරක් උලුප්පවලා ගන්න ගතිය තියෙන හින්දා තමයි මේ චක්කු විඥාණයට ඒකේ වර්ණය බලා ගන්න පුළුවන් තියෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම චක්කු විඥාණය අන්තිම අනාථ අසරණ දුක්ඛිත තත්යකටපත් වෙනවා. මෙයා ගිහිල්ලා අරවත් එහෙම අතවැයුත් වෙන්නේ නැද්ද එහෙම? සංඥාව කියන එක තේරුම් ගන්න. සංඥාව කියලා කියන්නේ එක දෙයක් උලුප්පවල දෙන කතිය. ඉතින් මේ සංඥාව අතන ගිහිල්ලා වැඩ කරවන නිසා අර පාට විතරක් තෝරවලා පාට විතරක් ග්‍රහණය කරලා අරමුණු කරලා ගන්න හින්දා තමයි විඥාණයට ඒ ඩිංග විතරක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන. එහෙම නැති වුණොත් එහෙම අර මේ සකෑලි අරවයි මේ වගේ ගිහිල්ලා අනාථ වෙනව නේද? හිතෙන්නේ නැද්ද? සංඥාව කියන එක ඒක නිසා තේරුම් ගත්තේ නැති හින්දා තමයි ওই ප්‍රශ්නේ. තේරුණාද? හරි. මං හිතනවා මේ චක්කු ආයතන දෙකක් තියෙනවා. දෙකෙන්ම එකම සිග්නල් එක නේද? එකක් නෙවෙයි. ඇස් දෙකක් වුණාට ඒ කියන්නේ ගන්න එකට කරගන්නවා. ඒ කියන්නේ එක තැනකට ගන්න. එක තැනකට එකම කරන්නේ. කියන්නේ ඇත්ත වශයෙන්ම ඇස් දෙකක් තිබුණාට ඒකේ ඔබ්ජෙක්ට් දෙකක් බලන්නේ. චක්කු විඥානය කරන්නේ මොකද්ද? චක්කු විඥානේ මේ ඇස් දෙකක් තිබුණාට හරියට කෙලින්ම ફોකස් කරන්නේ එහෙකටයි. ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී ලයිට් වල උදව් වෙනවනේ ඒක කොහොමද? ඒ ලයිට් වල බාහිර එකක්. ඒක බාහිර එකක්. අනිත් ඒවා ලයිට් වල ඇත්ත වශයෙන්ම වර්ණය ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන ලයිට් එක ඔබ්ජෙක්ට් එකේ වැටෙනවා. තිබුණොත් විතරද? ඔව්. හොඳට බලන්න මේ වටපිටාවේ තියෙන සංඥාව කියන එක හොඳ ක්‍රියාත්මක කරවලා බලන්න මේ වටපිටාවේ කොච්චර තියෙනවද දේවල්. මම මේ කෝප්පේ දිහා බලනවා කියලා කිව්වම පස්සේ මේ කෝප්පේ කහපාට. මේ කහපාට කෝප්පේ කහපාට කියන එක පාට ග්‍රහණය කරගන්න තව තියෙන සුදු පාට එකක් තියෙනවා. මේ බෝතලයක් තියෙනවා. මේකේ රවුමක් තියෙනවා. මේකේ උසක් තියෙනවා. මේකේ දාර තියෙනවා. ඕව ගැන හිතන්න ගියොත් එහෙම මේ පාට කියන එක තේරුම් ගන්න පුළුවන්ද? බෑ. හැම වෙලාවෙම අපේ චක්කු විඥාණයට ග්‍රහණය කළ දෙන්නේ උසයි මහතයි හැඩයි අරවම නෙවෙයි පාට කැලේ විතරයි. ආන්නේ ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ එතන තියෙන සංඥාවේ අනුභව. සංඥාව කරන්නේ මොකද්ද? අනිත් හැඩ වැඩ ඔක්කොම මේ වෙලාවට එපා. ඒවා පස්සේ කරගන්න කාත්තක් හරි. මේ වෙලාවට මම කරන්නේ මොකද්ද? මේකේ පාට විතරක් ඔබට උලුප්පවලා තේරුම් අරගෙන තෝරවලා බේරවලා දෙනවා. ඔය වැඩේ ඔය සංඥාව කියන එක චක්කු විඥාණයට බද්ධ වෙලා තිබුණේ නැත්තම් තියෙන නිසා තමයි අර එක එක වෙන වෙනම තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. තේරෙනවද මේ? ඔව් මේක මේ වීඩියෝ එක නැවත අහන්න. දැන් උත්තර සාරිනාසේ ඉන්නේ හිතක් නේ. ඔව් විඥාන චක්කු විඥාන. එතකොට අර තියෙන දැන් මේ සාපිච්ච මේ සාධාරණ හතනේ අර ප්‍රකීර්ණ 6යි අනිත් ඒවත් ඒයි මෙතෙන්ද නැහැ. මෙතෙන්ද වැඩ කරන්නේ නැහැ. ඒවා වෙන මනෝ එහෙ වෙන මේකෙන් අරගෙන දීපු එකක්. දැන් මේකෙන් ගන්නේ මේක විපාක චක්කු විඥානය පහළ වුණාන් පස්සේ මේක ගිහිල්ලා වදිනවා කොහෙද? මනස ඇතුලේ. මේක ගිහිල්ලා හිත ඇතුලේ වදිනවා. හිත ඇතුලේ වදිනාන් පස්සේ ඒක දාගෙන කරකවන්න හිත ඇතුලේ වෙනම රෝල් එකක් යනවා. ඒව වෙන කතාවක්. මේක නෙවෙයි. ඒ ඇවිල්ලා මන ආයතනය සහ ධර්ම ආයතනය. එතකොට තියෙන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේ ඔය ආයතන 6ක් නේද? ආයතන 6ක්. ඒ ආයතන 6 මේ වැඩ 6ක් කෙරෙන්නේ. ඉතින් මේකෙන් පාටක් අරගෙන චක්කු විඥානේ වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඕකෙන් පාටක් ග්‍රහණය කරලා
ඒක හිම නැති වෙනවා. නැති වෙච්ච ගමන්ම ඒ චක්කු විඥාණයෙන් ගත්ත ඒ පාට ගිහිල්ලා වදිනවා කොහෙද? මන ආයතනෙ වදිනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඔෆ්. මේගොල්ලෝ ඔෆ්. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මන ආයතනය එයා හිතා ගන්නවා එයත් මොකද කරන්නේ? මන ආයතනය හරියට රූපේ ඒ වෙලාවට ඇහැරලා බලන්න වගේ එයාට පේනවා. ඇතුලේ දැන් චක්කු විඥාණයෙන් ගත්ත රූපය ඇතුළට වැදුනාන් පස්සේ අපිට තේරෙන්නේ නිකන් තාම මේ ඇහැ අරගෙන බලනවා වගේ. එතකොට ඒ වෙලාවට තියෙන්නේ මන ආයතනය. ඒ කියන්නේ මන ආයතනය අර ඉස්සෙල්ලා ඇහෙන් අරගෙන දීපු වර්ණ ඡායාව මනසේ කාවද්දගෙන එයා වෙන ගණදුනුවක් කරන එක. එතකොට තමයි ඔය ප්‍රකීර්ණ එකයි අරවා මේවා ඉන්නේ. සාමාන්‍ය චිත්ත වීදියක් යනවා. චිත්ත වීති ඔය චිත්ත වීතියක් යනවා. එකින් එකට යනවා. ඒක හાર્ඩ් ඩ්‍රයිව් එකේ සේව් වුණා වගේ තමයි. දැන් ඔය විදිහට තමයි යන්නේ. ඕක ඔහොම ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ හිත පස්සේ ඉතින් ඒක හොඳ එකක් නම් ඇස් පියාගෙන ඉතින් ඔය වැඩියෙන්ම හිතනවා. ආය අරක බලන්න යන්නේ නැහැ. ඒක වැඩියෙන් හිතනවා. හිතා ඊට පස්සේ සංස්කරණය. ඒකට තමයි කියන්නේ අපි කර්ම හදනවා කියලා. ඒකට නම් නැසර 17ක් යන පිළිපිලි යනවා. ඔව් 17 කාණ්ඩ. ඔව් 17 කාණ්ඩ මේක ගිහලා 17ක් ඉවරුණා. ඊට පස්සේ තව එකක් යන 17ක් යනවා. ඔය විදිහට චිත්ත පේලි ගිහිල්ලා අරක හොඳට හිතේ මේ කාවද්දාගෙන ඒකට අනුව වැඩ කරනවා. අපි හිතමු මෙහෙම. දැන් ගෙවල් කිට්ටුවෙන් තියෙන්නේ. ගෙවල් කිට්ටුවෙන් තියෙන සාමාන්‍යයෙන් එහා ගෙදරට ගෙනාවු දේවල් මෙහා ගෙදර ජනේලකින් වුණත් බලා ගන්න කියා ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් හැටියට ඒ ගෙදරට ටීවී එකක් ගෙනාවා. මෙහා ගෙදර ඉඳලා අපි බලනවා. එහා ගෙදර ටීවී එකනේ. දැන් අපි දැක්කේ මොකද්ද? ටීවී එකක්. බැලුවා. ජනේලයට බැලුවා. පේනවා. ඊට පස්සේ අපි මුවා වුණා. නැත්නම් ඒ මොනසුළු පේනවනේ අපි බලන්නේ. ඉතින් ආයේ ඩිංගක් එනවා බලලා දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේක ඕපන් කරනවා. අරක මොකද්ද? අර පැක් එක. ඉතින් අර ඊට පස්සේ ගිහිල්ලා බලලා ආයෙත් මුවා වෙනවා. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ මේක තියෙනවා මොකක් හරි. ඒක බලනවා. දැන් අපි ඊට පස්සේ ඒක දිහා බලා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ණයක් තමයි. ආයේ අපිට වගේ සල්ලි දීලා ගන්න. ඔයගොල්ලන්ට ණය. දැන් ඊට පස්සේ අපි හිතනවා. බලනවා හිතනවා. ඊට පස්සේ ඉතින් මේ අපිට ටිකක් අර කරුණු හදනවා දැන්. ඒකට කියන සංස්කරණය කරනවා කියලා. සංස්කරණය කරනවා අරක වද්දා ගන්නවා හිතේ ආපහු බලනවා හිතවල. බලනවා ජනේලෙන් බලනවා ඒක වද්දා ගන්නවා හිතවල. ඉතින් ඒක හොඳට ඉතින් මේ දැන් ඔක පේනවා. දැන් ඇතුලේ මොකද වෙන්නේ? කර්ම හැදෙන අපි හිතනවනේ. ඒ මනුස්සයා දන්නේ නැහැ. ඉතින් ආයෙත් බලනකොට මේගොල්ලෝ ක්‍රිකට් බලනවා. ඒකේ තරම් මට අල්ලන්නේ නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නේ? නෑ වහන්නේ මම වෙන එකක් හිතනවා අකුණක්වත් අදිනවා නම් කර්ම හදනවා නේද? ආන්න ඒ වගේ තමයි. ඒක පස්සේනේ වෙන්නේ. ඒක පස්සේ වෙන්නේ. ඒක අර නිකන් මේ දත් හපහප කරන වැඩි පස්සේ කරන්නේ. අර ඉස්සෙල්ලා කරන්නේ
අරක වද්දගන්නේ. ඔය වගේ තමයි මේක ඉස්සර වෙලා මේ චක්කු විඥානය කියන එක ඇවිල්ලා මේ රූප ග්‍රහණය. ඊට පස්සේ ඇතුළට අරගෙන ඊට පස්සේ වෙන වැඩසටහනක් මනෝමය වශයෙන් ධර්මායතන වැඩ කරන්නේ. හැම එකීම එහෙමයි. සද්දයක් අහනවා ඇතුළට ගිහිල්ලා මේ ධර්මායතනයේ හැටියට අරගෙන ඒක මනෝමය වශයෙන් හිත හිතා උපදවනවා. ඒ කියන්නේ ඇතුළත තියෙන ඒවා මේක ඇවිල්ලා මේ රූප සංඥාවක්. ඇතුළට ගියන් පස්සේ රූප සංඥාව ධර්ම සංඥාවක් වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ගහගත්ත එක අනුරූපයක් නෙදී. ඒව ධර්ම සංඥා. එකක් කියනවා දැන් ඔය අපි කෝප්පේ කියලා උග අඳුරගන්නේ දැන් අපි කොයි කොහොමද දැන් පොඩි ළමයෙකුට කෝප්පේ කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ. අපි කවදින් ඉඳන්ද ඒ විදිහට මේක මන ආයතනේ රැස් වෙච්ච දෙයක්ද ධර්මා කොහොමද ඒක ආවේ අපිට ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට මට හරියට තේරුණා. දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් මොකක් හරි දැන් පොඩි ළමයෙකුට දැන් මේක කෝප්පේ කියලා අඳුරගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. අපි දැන් දන්නවා කෝපේ කියන එක. අපිට ඒ හුරුව කොයි කවද ඉඳන්ද? කොහොම අපිට කියන්නේ මන ආයතරේ රැස් වෙච්ච දෙයක්ද? ඒක එකපාරම ආපියක් නෙවෙයි. ඒක ටික එන්නේ අපේ මන ආයතනයට ඔක එන්නේ සම්පූර්ණ කෝපයක් දැන ගැනීම සඳහා එන්නේ ගොඩක් වෙලා යනවා. ඉස්සෙල්ලාම අපි දන්නේ නිකන් ඔබ්ජෙක්ට් එක පොඩි කාලේ ඉතින් අපේ මේ අම්මා හරි කවුරු හරි තේ හරි කිරි හරි පුවන්න ගත්ත එකක් ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා. ඊට පස්සේ අර කෝපි කටට කිට්ටු කරනකොට අපි තේරෙනවා මේක මේ අපිට මොන හරි පුවන්ට පාවිච්චි කරන්න කියලා. පාට දන්නවා, සයිස් එක දන්නවා, නම දන්නේ නැහැ. පස්සේ තමයි ඒක දන්නේ ඒකට කෝපි කියනවා කියලා. ඉතින් ඒක නිසා එකපාර වෙන්නේ නැහැ. ඔබ ටික තමයි ඔබ යොමුත් වෙන්නේ. يعني පොඩි කාලේ ඉඳන්ම ඔව්. අපි පාට කියන එක අපි දන්නේ නැහැ නේ. ආ පාටට අපිට උගන්වපු නිසා අපි දන්නේ. ඔව්. දැන් බබට උගන්වන්න දී ජෙලෝ කියන ආ පාටේ. ඔව් ඒ සංඥා කවනවා. සංඥා කවන ඒ කවුද? ඔය ළමයාට මේක කෝප්පේ මේකයි. ඔව් ඒ කියලා දීපු එයා හිතනවා ඒක. උන්වහන්සේ දැන් මේ අවස්ථාවේ දුක බලලා දැන් ස්පර්ශී වැඩි කරලා ඒ සංඥාවක් ඒ මොහොතේම වෙන වැඩක්ද? ඔව්. එතකොට අනිත්‍යකේ කාර්යයන් තියෙනවද ඒ වෙලාවේ? තියෙනවා. ඔය 8 දෙනා කාර්ය 8ක් කරනවා. ඒ වෙලාවේ. මනසිකාරය මොකද්ද කියන්නේ? මනසිකාරය කියලා කියන්නේ ඒකට යොමු කරන එක. වේදනාව විඳින එක. අපේ තිබෙන ඔය 8 දෙනා වැඩ 8ක් එක වෙලාවෙ කරලා යනවා. ඔය වැඩ 8න් අපිට තේරෙන්නේ ප්‍රකට එකක් විතරයි. හේතුව විඥානීය වැඩේ විතරයි තේරෙන්නේ. හේතුව අනිත්‍යව නිකම් මේ සිහින වගේ. අනිත්‍යව නිකම් මේ සිහින වගේ ඒ තරමටම සියුම්. ඔය විපාකයේ කියන එක ඇවිල්ලා සියුම්. ඒක නිසා ඒ සියුම් ගතියෙන් උනත් ඔය 8 දෙනා වැඩ 8ක් කරලා යනවා. අනිත් 7 දෙනා වැඩ 7ක් කරලා යනවා. ඒ වගේ මේ වැඩ 7ක් කරලා ගියාට ඒව මොහොමද කරේ කියලා අපිට ප්‍රකටව තේරෙන්නේ නැත්තේ ඒ වගේ තියෙන සියුම් භාවය නිසා. නැත්තම් හොඳට හිතලා බලන්න අර මේ වැඩකට නැතුව වේදනාව අහවල් දෙයකට දැවිලි. සංඥාව ක්‍රියාත්මක වෙන්නේ නැතුව අහවල් දෙයකට දැවිලි. ඔය එන්නෙම පහළ වෙන්නෙම ඒකට අදාළ කෘත්‍ය ස්වභාවයක් එතෙන්ට යොමු වෙන නිසාමයි. නිකන් ඇවිල්ලා අපි අර අපේ ලංකාවේ තියෙනවා මේ එකක් මේ ඔහේ යනවා. මොකෝ මේ පැත්තේ. නිකන්. එහෙම නෑ මේවා. කිව්වා සංඥාවේදී වෙන්නේ වර්ණය විතරක් අඳුනා ගැනීම. ඔව්. ඒ ඔය කෝප්පේ හැඩය වගේ දේවල් අඳුනාගන්නේ එතන සංඥාවේදී දෙන්නේ නෑ මහත්තයා නෑ. ඒ හැඩය අඳුනාගන්නේ වෙනම හිතන්න ඕනේ මනස ඇතුළට ගිහින්. ඒක වෙන්නේ මානසිකාරය. ඇතුළට ගිහිල්ලා හිතන්න ඕනේ. කවදාකවත් හැඩේ පේන්නේ නෑ.
උස කියන එක පේන්නේ නැහැ. උස කියන එක අපි පේනවා කියලා කිව්වට අපිට පේන්නෙම එක්තරා ප්‍රමාණයකට පාටක් විතරයි. ඒ කෑල්ල හිතාගෙන ඇතුලෙන් හිතා ගන්නවා ඔය වෙන්නේ උස කියලා. ඒක ඇවිල්ලා මනෝමය මේ ධර්ම සංඥාවක් ඒක. එතනදි වෙන්නේ පාට විතරයි. අයික තමයි තේරුන්නේ නැත්තේ. ඒකට ඒ අනිත්‍යක මොන අවස්ථාවලද වෙන්නේ ස්වාමීන් වහන්සේ? දැන් අපිට කෝප්පේ වැළුවාම දැන් මේක තියෙනවා රැලි තියෙනවා උසක් තියෙනවා ඒක ඔක්කොම වෙනවා. මුලින් අපි දකින්නේ ඕකේ වර්ණ සංඥාවක් විතරයි. ඔව් මෙහෙමයි. දැන් මේක දිහා බැලුවන් පස්සේ වේගවත් චිත්තපේලියක් යනවා. මේක දිහා බලපු ගමම පාට පේනවා. පාට පේච්ච ගමම ටක් ගාලා ඇතුලේ වැඩිගෙන යනවා. වැඩිගෙන ගිහිල්ලා ඔකේ උස අරව මේවා හිතාගෙන යනවා. ඉස්සෙල් දැන් මේ අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම වදින තැන. ඒ මුල සිතෙන් පස්සේ ගියාට පස්සේ ඇතුළට වද්දාගෙන ඊට පස්සේ නැවත හිතනවා. අපි හිතාගෙන ඉන්නේ දැන් මේ පැත්ත මෙහෙමයි කෝප්පේ දිහා බලාගෙන ඉස්සෙල්ලා කෝප්පේ පාට වද්දාගත්තට පස්සේ අපි කෝප්පේ පැත්තට ඇහැ හරවගෙන හිටියාට අපි තව දුරටත් කෝප්පේ දිහා බලන්නේ අපිට පේන්නේ අපි කෝප්පේ දිහා දිගට බලාගෙන ඉන්නවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. කෝප්පේ දිහා ඇහැ හරවගෙන හිටියට චක්කු විඥානේ නෙවෙයි වැඩ කරන්නේ ඇතුළත හිත වැඩ කරන්නේ. ඒ අනිත් විඥාන ටික බොහොම ඉක්මනින් ඇතුළේ යනවා. ඒ හතම තියෙන්න ඕනද? සමහර ගන්න 5ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන්. මොනවාද මේ? මේ ඔය මේ නෑ. ඔක්කොම හතම තියෙනවා. හතම තියෙනවා. චේතනා කියන එක සමහර වෙලාවට එන්නේ නෑනේ. තියෙනවා. මේකේ තියෙනවා. නෑ තියෙනවා. ඒවට අපිට හැමතිස්සෙම චේතනාවක් එන්නේ නෑනේ. ඒක මේකේ ඔය හත සර්වජිත සාධන තියෙනවා. ඒක උදාහරණයක් මොකක්ද? උදාහරණය කියලා කියන්නේ මහත්තයා මෙහෙමයි චේතනාව කියන එකේ වැඩ කටයුතු දෙකක් තියෙනවා. චේතනාව කියන එකේ වැඩ කටයුතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ අසුරවන ගතිය. එකක් තියෙනවා වැඩ කටයුතු දෙක තමයි කර්ම හදන එක එකක්. එකක් තමයි කර්ම හදනවා. එතකොට අනිත් එක තමයි ඔය දැන් මේ ඔය සෙට් එකම එකට මේකම් බැඳගෙන එකට ලීඩ් කරන ගතියක් තියෙනවා. චේතනාව මේ වෙලාවේ කරන්නේ මේ ඔක්කොම ටික අනිත් ඔය ටිකයි හිතයි ඔක්කොම එකතු කරගෙන අර මල පැත්තට ලීඩ් කරන ගතිය. සකස් කරන ගතිය කියලා නෑ. ඒ සකස් කරන එක කර්ම. ඒක ලීඩ් කරන ගතියක් තියෙනවා. යොමු කරනවා. මේ මොකද්ද මේ කර්ම සකස් කිරීම වෙන එකක්. මේකේ කර්ම හදන්නේ නැහැ. කර්ම හදන්නේ වෙන මනෝමය වශයෙන් කරන්නා වූ කුසල චේතනාවල් වල තමයි කර්ම හදන්නේ. ඒකේ වැඩ දෙකක් කරනවා. ඒ තමයි චේතනාව එකක් කර්ම හැදීම අනිත් එක තමයි ඔක්කොම එක පොදියට ලීඩ් කිරීම, මැනේජ් කිරීම. ඒතරම් මානසිකාර කරන අවස්ථාවේදී සම්පීර්ණ සම්පටිච්ඡන ඒ සිද්ධ වෙන්නේ කර්මහද ඒ ඉදාහදෙන්නේ ඔව් සම්පීර්ණ සිතයි සම්පටිච්ඡන හිතයි සම්පීර්ණ වොත්තපන ඒවා ඒවැවිලා මනෝ වශයෙන්. ඒ කියන්නේ මේකෙන් ගත්ත එක ඇතුළට දාලා මනසේ දාගෙන ඊට පස්සේ ඒ යන රැල්ල තමයි ඒ කියන්නේ. මේ ටික ධම්මායතනෙට යන්නේවයි කියලා කිව්වොත් හරිද? නෑ වැරදි. සම්පූර්ණ වැරදි. මේවා ධර්මායතන නෙවෙයි. මේක අල්ලගෙන අපි මානසිකාරය කරන්නේ. ඔව්. ඒ වුණාට මේවා ගැන නෙවෙයි හිතන්නේ. මේක ඉවර වෙනවා. ස්වාමීන් වහන්සේ මෙතනින් නවත්ත ගැනීමද දිත්තේ නැත්නම් නෑ. ඔය දිත්තේ නැත්තම් කියලා කියන්නේ ඇතුළට ඔය චිත්ත වීති යන්නේව එහෙම නවත්තන්න බෑ. ඒවත් චිත්ත නියාමයේ හැටියට ටටට ගාලා යනවා. දිත්තේ නැත්තම් කියලා කියන්නේ මේ චිත්ත පිළ පහක් යනවා. එක චිත්ත පීඩයකින් රූපේ ග්‍රහණය කර ගන්නවා. එක චිත්ත පීඩයකින් රූපයක් දැන ගන්නවා. ඊට පස්සේ දෙවෙනි චිත්ත පීඩයෙන් ඒක වගේම මනෝමය චිත්තයක්. මේක ඇවිල්ලා අමු රූපය. මේක ඇවිල්ලා මේකේ මේ රෙප්ලිකාව වැඩිච්ච එක. මේක මනසේ. මේකට නිකන් අර මේක වගේම තමයි පේන්නේ. හැබැයි මේ වෙලාව වෙනකොට ඇහෙන් ආකට ගිහිල්ලා. ඊට පස්සේ මේක මොකද්ද කියලා ටක් ගාලා තේරෙනවා. හිතන එකක් කියනවා. දැන්
මනසේ ගහගත්ත එක මේ මොකද්ද කියලා මේකෙන් හිතනවා. ඊට පස්සේ මේකට කියන නම තේරුම් ගන්නවා. දැන් කීයක් කියලා තියෙනවා? 4යි. දැන් මේකෙන් වද්දාගත්තා, මේකෙන් ඇතුළට ගහගත්තා, මේකෙන් ඊට පස්සේ ඒකේ ක්‍රියා ස්වභාවය තේරුම් ගත්තා, මේකෙන් ඒකට කියන්නා වූ මොකද්ද නම කියලා හරි හිතාගත්තා. මෙන්න මෙතෙන්ට යනකොට කෙලෙස් හැදෙනවා. බේර ගන්න තියෙන්නේ මේ ටික බේරන්න බෑ. මේන මෙතන තමයි පරිස්සම් වෙන්න ඕන. මේ ටික එනවා. නෑ මේ පහෙම තියෙන වත්තපන පාක්. දිට්ඨි දිට්ඨවත්තන් කියලා කියන්නේ මේක දැක්කයි කියලා මේ මෙතනින් මේ ටික නිකන් යනවා. ඊට පස්සේ මෙතෙන්ට එනකොට අපි හිතා ගන්න ඕනේ මෙතෙන්ට එනකොට මේ හොඳට තහවුරු වෙලානේ තියෙන දැක්කා ඇතුළට වැදුනා ඒක මොකද්ද ඊට පස්සේ නම ඔක්කොම මේ එනකොට හොඳට හිතේ කා වේදලා තියෙන මේ පේලි පහ යනකොට කා වැදෙනවා. එතකොට මේක කා වැදුනාන් පස්සේ මෙන්න මෙතනින් ඊට පස්සේ තදට මේ ගැන හිතන්න යනවා. ආන්න එතකොට තමයි මේකේ කෙලස් හැදෙන තැන. බේරන්න ඕනකම බේර ගන්න පුළුවන්කම තියෙන්නේ මේ හරියට එනකොට මේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඇවිල්ලා චිත්ත ක්‍රියාකාරීත්වය. ඒව හිතන්නේ නැතුව ප්‍රායෝගිකව හිතන්න තියෙන්නේ මෙහෙමයි. මේ ඇවිල්ලා චිත්ත වීති විග්‍රහයක් විතරයි. ඔය මේක සිද්ධ වෙන මෙකැනිසම් එක තමයි මේ කියන්නේ. ওই මෙකැනිසම් එකේ හිතා මිනිස්සු භාවනා කරන්න යන්නේ නැහැ. ඇත්තටම යන්නේ නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? එන දේ තියෙන්නේ. එන දේ දැක්කා මේ ගැන හිතන්න හොඳ නැහැ. වැඩි හිතන්න හොඳ නැහැ. දැක්කා හිතන්න හොඳ නැහැ. මේක ඇහුණා හිතන්න හොඳ නැහැ කියලා හැම වෙලෙම ප්‍රායෝගික මට්ටමින් කරන්න ඕන මේක ගැන වැඩි හිතන්න හොඳ නැහැ කියලා අතාරින්න ඕනේ. ඒක කරගෙන යනකොට සිද්ධ වෙන්නේ මේකයි. මේ ධර්ම විග්‍රහයයි මේ කරේ. හැබැයි චිත්ත වේති දැන් එකක් ආවා ඔන්න දැන් පස්වෙනි එකට යනවා පරිසම් වෙන්න ඕනේ. ඕවා කරන්න බෑ. තියරි එක හිතලා ප්‍රැක්ටිස් කරන්න තියරි එක හිත ප්‍රැක්ටිස් කරන්න බෑයි කියන එක තමයි නෑ ධර්ම වශයෙන් දැනගෙන තියෙන එක හොඳයි. එතකොට කරනකොට ඒක හිත කරන්න බෑ. ඇත්ත වශයෙන්ම අපි භාවනා අපි මේ විග්‍රහ දන්නවා. ධර්ම විග්‍රහ කියලා දෙනවා හැබැයි භාවනා කරන්න කියනවා අපි උනත් ඕවා ගැන හිතන්නේ නැහැ. අපි දන්නවා මේකයි වෙන්නේ කියලා. මේක තමයි වෙන්නේ. මේක තමයි මෙකැනිසම් එක මේක තමයි වෙන්නේ. මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ කියලා ධර්ම ස්වභාවය දන්නවා. හැබැයි මානසිකාරය කරන්න ගියාන් පස්සේ මේ දැන් අපි හිතුව කේක් කෑල්ලක් දුන්නා මේ වර්ණේ වැදුනා ඊට පස්සේ ඔන්න චිත්ත වීතියක් ගියා ඊට පස්සේ අර ඒකේ තියෙන තව අනෙක් කෑලි බෑලි හිතනවා ඕන දැන් ඔන්න ලෝභකමක් එනවා නෑ හිතන්න හොඳ නෑ ඕවා යන්නේ ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ අරව මැරෙන්න නොදී පවත්වන එක. නෙමෙයි මේ මෙව්වා මේ චෛත්‍යක දාලා. ඒකාග්‍රතාවය කියලා කියන්නේ අනිත් අය ඒ ඉන්න කට්ටිය රංචුවක් නියන්නේ. ඔය රංචුවක් යනකොට එක එක්කෙනා හිතුවක්කාර වෙන්න පුළුවන්. එක්කෙනෙක් යනවා තාප්පුවක තව එක්කෙනෙක් යනවා මැක්නොරල් එකේ. ඔය වගේ ඉන්නවනේ. විසිරෙන්නේ නැති වෙන්න අය ඔක්කොම ටික අර යන් මෙහි අපි ඔක්කොම කට්ටිය යන්නේ අර මලක් තියනවා බලන්න කියලා ඒ පැත්තට යනවා. අන්න ඒක තමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒකඟ කරගන්න. ඔක ලිස්ට් එකක් දුන්නා ස්වාමීන් වහන්සේ 52ම අන්න ඒකේ තේරුම් කරලා තියෙනවා නේ. ඒක හැබැයි මේකේ මෙකැනිසම් එක තේරුම් ගත්තාන් පස්සේ අර ආයතන හරියට ආයතන දැන තේරුම් ගන්නට හරියට පුළුවන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි අතර නේ ඈ නැසොන්න එක චැන්සස් වලින් කරන ක්‍රියාව දැනගත්තාම ඒකයි ඔය කියන්නේ. හැබැයි දැන් මෙතනදී අර වේදනාව නම් මේ ඒක සුඛ වේදනාවක් හරි කාර්ය විපාක යනවා සුඛ හරි දුක හරි නෑ මේක ඉන්නේ උපේක්ෂා නෑ නේ උපේක්ෂා. ඊට පස්සේ තමයි සුඛ වේදනාව එන්නේ පස්වෙනි කිසිම නෑ අතීත මේක වර්තමානයි.
දෙයක් දැක්කත් ගොඩේමයි. අතීතයේ දෙයක් ඉතින් අපිට වර්තමානයේ නැහැ. අතීතයේදී වෙච්ච දෙයක් ගැන ඉතින් මනෝමය වශයෙන් ධර්ම ආයතනයක් හැටියට හිතන්න. සමහර රූප වෙනවා කියලා නේද අතීත සංස්කාර වලින්. ඒවා ධර්ම ආයතනයි. ස්වාමීන් වහන්සේ දැන් ප්‍රතිසම්පාදයේදී ඇත්තටම ඒ එතනදී ප්‍රධාන වශයෙන්ම මේ පෙන්වන්න ඕනික තමයි ආයතනය නිසා තමයි මේකයි අද මේ ධර්ම විග්‍රහයේ තියෙන මූලිකම කාරණේ. ස්පර්ශය කියලා ඔකේ තියෙනවනේ එකක්. ඒ ස්පර්ශයට වැඩ කරන්නට තැනක් ඕනේ. ස්පර්ශයට වැඩක් තියෙනවා. වෙන මොකුත් අහන්න එපා ප්‍රශ්න. උත්තර හම්බ වෙන්නේ නැහැ. එකම දෙයයි කියන්න තියෙන්නේ. මේ ස්පර්ශයට තියෙන වගකීමක්. ඒ ස්පර්ශ තියෙන වගකීම තමයි මෙයා එක් කරගෙන යන්න ඕනේ තමන්ගේ සහචරියෝ ටික ඔක්කොම. කොහේ පැත්තටද යන්න ඕනන්නේ? චක්කු ආයතනයේ පැත්තට අරගෙන යන්න. ගිහිල්ලා එතනදී අර තියෙන වැදිලා තියෙන මලක් තියෙනවනේ. ඒ මලයි මේ කියන්නා වූ රංචුවයි දෙගොල්ල අතනදී මුණ ගස්සන වැඩේ කරලා දෙන්න ඕනේ. ඒක පස්සේට අයිති වැඩක්. ඒ පස්සේ කරන්නේ මේ ටිකත් ඇදගෙන ගිහිල්ලා අනිත් අර මලේ හප්පවල දෙනවා. ඒක කරන්නේ අර ඇහි ඉඳගෙන. ඒක නිසා ඒ කටයුත්ත කරා යයි ඉවරයි. එතකොට එයාගේ කටයුත්තට ස්පර්ශයේ කටයුත්තට එයාගේ සේවාවට එතකොට එයාගේ සේවාව ලබා ගන්නේ කවුද? අනිත් ටික. ඔය මේ චිත්තය චෛතසික ටික ඔක්කොම ඒකට යටත් වෙනවා. මේ එකක් තමයි ගොඩාක් එක එක්කිනාගේ වනාන. සූත්‍රවල කියන්නේත් එකයි අභිධර්මයේ කියන්නේත් එකයි විග්‍රහයත් එකයි. ඒක නිසා අපි හිතාගෙන ඉන්නවා ඉස්සරලා සංඥාව ඇවිල්ලා ඊට පස්සේ වේදනාව ඇවිල්ලා ওই විදිහට වෙන වෙනම එනවයි කියලා. ඒක වෙන විග්‍රහයක් තියෙනවා. ඒක මෙහෙට ඇප්ලයි වෙන්නේ නැහැ. මෙතෙන්ට ඇප්ලයි වෙන්නේ නැහැ. එතකොට මේ පස්සේ කියන එකට වැඩ කරන්නට එයාගේ මූලිකත්වයෙන් අනිත් අය ඔක්කොම කිය වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ ආයතනයක් තිබුණොත් විතරයි. නැත්තම් ස්පර්ශයට වැඩ කරන්න බෑ. ඒක නිසා තමයි සලායතන පත්‍ය අස්සෝ කියලා කියන්නේ. ඒකින් වෙන වෙනම ගත්තාන් පස්සේ චක්කායතන පත්‍ය පස්සෝ, සෝතායතන පත්‍ය පස්සෝ, ගාහනායතන පත්‍ය පස්සෝ, ජීවායතන පත්‍ය පස්සෝ, කායායතන පත්‍ය පස්සෝ, මනායතන පත්‍ය පස්සෝ. කොයි විදිහටයි තියෙන්නේ. දැන් ඔක එකට කිව්වට වෙන වෙනම තමයි අපි තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය කතාවේදී ස්පර්ශයෙන් දැනගන්නවා කියනවා. ඔව්. ඒ ධර්මයේ ඉදිරියට නම් දෙකක් තියෙනවා. අපි සාමාන්‍ය ලෝකයේ ඔය මේ සාමාන්‍ය ලෝකයේ ඉතින් හැප්පෙනවා කියලා කියනවා. ඇත්තටම ලෝක ව්‍යවහාරයක් ඒක. වාහනයක් හැප්පෙනවා. එහෙම කියලා කියනවා. ඇත්ත වශයෙන්ම උනේ ඉතින් මේ වගේ ස්පර්ශ වීමක් නෙවෙයි ඒක. ඒක ලං වීමක්. අපි දැන් ওই පුටු දෙකක් ළඟින් තියා තියෙනවා. ඉතින් අපි පුටු දෙකක් ළඟින් තියාගෙන පුටු ස්පර්ශ වුණා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට වෙන්නේ පුටු දෙකම ළඟම තියෙනවා. එච්චරනේ. දැන් අපි යන්නේ යමක් කරන එකත් ඒ වගේ දෙයක් තියෙනවා. ස්පර්ශයෙන් දැනෙනවා කියන්නේ ඒ වෙනයි. ඒ මේක. ඒක වෙනයි. නිසානස මෙතනදී මේ පස් කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේක හඳුන්වන්නනේ. අනිත් මේක විග්‍රහ කරනවා. කියන්නේ එතනෝ කියන කතන්දරේ වගේ දෙයක් වෙනවා. මේක බොහොම සියුම් එකක්. ඔව්. නමුත් මේ වචනේ නැතුව කියන විදිහ නැති නිසා මේ වචනේ පාවිච්චි කරනවා. පාවිච්චි කරා. ඒක තේරුම් ගන්න එක අමාරු එකක් කියලා තමයි රේරුකාණී හඳුනගන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔක ක්‍රියා ස්වරූපයක්. ඇත්ත වශයෙන්ම ඔය පස්සේ කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔය රූපයයි ඔය විඥානයයි රූපයයි ඔය තැනකදී
එක්කාසු වෙනවා. එක්කාසු වෙන වැඩේට ඒ ක්‍රියා ස්වරූපයට තමයි පස්ස කියලා කියන්නේ. ඔක මේ අතිශය සූක්ෂම ධර්මයක්. ඒක මේ එක්තරා වේග ස්වභාවයක්. හොඳයි. එහෙනම් හැම දිනාටම ධර්මාභෝධය, නිර්වාණ අවබෝධය සිද්ධ වේවා. ඒ වගේම හොඳින් මේ ගාම්භීර ධර්ම කාරණා තේරුම් ගන්නට වටහා ගන්නට ශක්තිය ලැබේවා. ධර්මඥානෙ, භාවනාඥානෙ පහළ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.